නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චරණං පාද පක්ඛංච විඤ්ඤාන්තුණ්ඩ සමං සමං සම්පෝරෙත්වාන පක්ඛේයුං බුඤ්ජිතුං අමතං රසං තීති. ඩුබායි ලංකාරාම භාවනා මධ්‍යස්ථානය හා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානයන්හි ප්‍රධාන අනුශාසක අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මහා ස්වාමින් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත කාරුණික බෞද්ධ පින්වත්නි, තුන් ලෝකයක් නිවන්නට සනසන්නට ලොව පහළ වී වදාළ අසහාය නායක ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්න තරම් අපි වාසනාවන්ත වුණා. ඒ සම්මා සම්බුද්ධ ශාසනයේ දෑත් දෙක උස්සලා ලෞතර බුදු සිරිපා වැදගෙන බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිද්ධ කරන්ට දම්පින්කම් සිදු කරගන්න දාන සීල භාවනා ගුණ පිළිවෙත් පුරන්න තරම් මේ බුදු සසුනේ අපි වාසනාවන්ත පිරිසක් වුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ යම් හේතුවකටද අනන්ත සංසාරේ පාරමී පුරලා ලෞතර බුදු වෙන්නේ, ඒ හේතුව මුදුන්පත් කරගන්නට යම් තරමකින් හරි උත්සාහවත් වෙන්නට අපි හැමදෙනාම වාසනාවන්ත මිනිසුන් බවට පත් වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවට දේශනා කොට වදාළ උතුම් ආර්ය සත්‍ය ධර්මය යන්තම් හරි අහලා ඒ ආර්ය සත්‍ය ධර්මය අපේ නැන පමණින් දැන ඉගෙනගෙන ඒ අනුව අපේ නුවණ දියුණු තියුණු කරගෙන සංසාර දුක්ගිනි නිවාගෙන අමා මහ නිවන් පුරයා ගන්නට අපි හැමදෙනාම මේ යොදන උත්සාහය, මේ යොදන වීරිය, මේ කැපවීම කවදාවත් පින්වත්නි අහක යන්නේ නැහැ. අපිට ඉක්මනින්ම මේ සංසාර සාගරයෙන් එතර වන්නට මේ යොදන්නා වූ කැපවීම තුළ පහළ වෙන හැම සිතුවිල්ලක්ම, හැම සිතක් ගානේ ජනිත වෙන මහා කුසලයක්ම අපි හැමදෙනාටම මහා උපකාරයක්, පාරමිතාවක් බවට පත් වෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලොවට දේශනා කොට වදාළ දුකත් සමුදයත් නිරෝධයත් මග්ගයත් කියන මේ වචන හතරක් ඇති මේ ධර්මතාවය විස්තර විවරණ කරලා දේශනා කරනවා නම් ඒක වචන ලක්ෂ ගානක්ද කෝටි ගානක්ද කියලා ප්‍රමාණ අතික්‍රාන්ත වූ අති දීර්ඝ දේශනාවක් බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් පින්වත්නි, අපිට මේ ධර්මය අවබෝධ කරගන්න පද හතරකුත් ඇති. අනන්ත සංසාර ගමනේ මුණ ගැහුණු බුද්ධ ශාසනවල අද මේ ගෞතම බුද්ධ ශාසනයේ සද්ධාවෙන් මේ බණ ටික අහනවා වාගේ සිත යොදලා බොහෝම ගෞරවයෙන් මේ ධර්මය ඇහුවනම්, මේ ධර්මය ඇසුරු කළා නම්
මේ ගෞතම සාසනයේ අපට පද හතරකුත් ඇති මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න. නමුත් අතීත සම්බුද්ධ ශාසනවල මේ වගේ අද මේ කරනවා වාගේ අපි ආදරෙන් මේ ධර්මය අහපු නැති නිසා, මේ ධර්මය අවබෝධ කරගන්නට නොයන මෙහෙවපු නැති නිසා අපි තාමත් සංසාරේ පද හතරක ගාථාවක් තියා දීර්ඝ ධර්ම දේශනාවක් ඇහුණත් අපට මේ පද හතරේ තේරුම අවබෝධ කරගන්න තරම් මේ වෙලාවේ වාසනාව මදි වෙලා තියෙන්නේ. අතීත ශාසනවල මේ ධර්මය ආදරෙන් ඇසුරු නොකළ නිසාමයි. අද මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ ධර්මය අහන්න තියෙන වෙලාවේ මේ ධර්මයේ සද්ධාවෙන් අහලා මේ පැයක වාගේ දවසට පුංචි කාලයක් වැය කරලා මේ අහන ධර්මයෙන් තමයි කල්ප කෝටි අසංකේය ගානක ගින්දරවල පැහෙන දුක් වේදනා ටික දුරු වෙන්නේ. අද මේ ගත කරන පැය නිසාම අනාගත සංසාරේ ඔබ ලබන්න තියෙන තිරිසන් ජීවිතවල, අසුර ලෝකවල, പ്രേත ලෝකවල ඉපදිලා විඳින්න තියෙන අප්‍රමාණ දුක් වේදනාව මගහැරිලා යනවා. පින්වත්නි, අද සද්ධාවෙන් මේ ගත කරන පැය නිසාම අනන්ත සංසාරේ අවුරුදු ලක්ෂ ගණන්ද, කෝටි ගණන්ද, අසංකේය ගණන්ද ජාති ජරා ව්‍යාධි මරණ පරිදේව දුක්ඛ දෝමනස්ස විපායාසාදී අප්‍රමාණ දුක්ගිනි කඳු විඳින්න තියෙන සසර ප්‍රවෘත්තියක් කෙටි වෙනවා. සංසාර ගමනක් කෙටි වෙනවා. ඒ නිසා මේ ගත කරන පැය ඒසා ආනිසංසදායක බව නුවණ තියෙන කෙනෙකුටම මිසක කාමයෙන් වසඟ වෙලා, තෘෂ්ණාවට වහල් වෙලා, අවිද්‍යාවෙන් මුලා වෙලා, ඇස කන නාසය දිව ශරීරය පිනවමින් ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. අද මේ උතුම් පින්වත් හැම දිනාටම ඉවෙන් නමුදු මේ අවබෝධය ලැබුණු නිසාමයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම පරියාය කොහොම හරි දැන ඉගෙනගෙන නුවණ දියුණු කරගෙන මේ ජීවිතේ හරි ඉක්මම් භවයකදී හරි කොහොම හරි මේ සසර ගමන කෙටි කර ගන්නවා කියන මේ සම්‍යක් ප්‍රාර්ථනාවෙන්, සම්‍යක් අදහසෙන් මේ දහම් පරියායට මේ සහ සම්බන්ධව ඉගෙන ගන්නට වීරිය කරන්නේ. පින්වත්නි, අපි දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය සම්මර්ෂණය කරලා විදර්ශනා වඩලා උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය සත්‍ය සම්මර්ෂණ විදර්ශනා ක්‍රමය ගැන තමයි පිළිවෙලින් ඉගෙනගෙන යන්නේ. ඉස්සරෝම මේ උතුම් ධර්මය ආර්ය සත්‍ය ධර්ම දේශනාව හොඳට තේරුම් බේරුම් කරගෙන ඒ ආර්ය සත්‍ය ධර්ම දේශනාව තුලින් පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වූ චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට විදර්ශනා වඩමින් ඒ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වීම තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ සතිපට්ඨාන සූත්‍රයේ ආර්ය සත්‍ය සම්මර්ෂණයේදී පෙන්වා දුන්නේ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු මග අනුව යමින්, බුද්ධ දේශනාව අනුව යමින් දැන් අපි දින 3ක් තිස්සේම මේ උතුම් ධර්මය නොකඩවා අහගෙන ආවා. අදත් අපි ඒ උතුම් ධර්මයේ යම් ධර්ම කොටසක් දැන ඉගෙන ගමු. පසුගිය දේශනාවේදී අපි මතක් කළා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව එකක්, ධර්මයේ එකක් කියලා. ඉතින් වචන ලක්ෂ ගණනක්, දහස් ගණනක්, කෝටි ගණනක් ඇති මුළු ත්‍රිපිටකත්‍රය පුරාම විස්තර වෙලා විවරණ වෙලා තියෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය දේශනාව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ
ධර්මයේ එක වචනයක්වත් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් තොරව උන්වහන්සේ දේශනා කරලා නැහැ. සච්ච විනිමුත්තාහි භගවතෝ දේශනා නත්ති කියලා සඳහන් වෙනවා. චතුරාර්ය සත්‍යයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නැහැ කියලා. ඉතින් ඒ නිසා සතර පද ගාථාවක් අපට ඇහුණත් ඒ සතර පද ගාථාව අතරින් අපට චතුරාර්ය සත්‍ය ධර්ම මතු කරලා ගන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, මේ ධර්මය හරි ආශ්චර්යයි. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරි ආශ්චර්යයි. සද්ධාව ඇති වෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය සත්‍ය ධර්මයේ තියෙන පරම ගම්බීර භාවයේ තේරෙන්න මම පුංචි දහම් කාරණයක් කියන්නම්. සද්ධාවෙන් අහන්න. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයක් ඇතුළෙම හැම පද 8ක ගාථාවක් ඇතුළෙම අරිහත්වයට යන්න පුළුවන් කමඨහනක් ගැබ් වෙලා තියෙනවා. මෙහෙම කිව්වහම කෙනෙකුට ආශ්චර්යයක් වෙයි. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකම චතුරාර්ය සත්‍ය ධර්ම, ස්කන්ධ ධාතු ආයතන, පටිච්ච සමුප්පාද ධර්ම මේ හැම එකක්ම හැම සතර පද ගාථාවකම පද 8කම සඳහන් වෙලා තියෙනවා, ගැබ් වෙලා තියෙනවා. ඒක මතු කරලා ගන්න පුළුවන් ක්‍රමයක්ද තියෙනවා ත්‍රිපිටකේ. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය, පින්වත්නි, දීර්ඝ වශයෙන් දේශනා කොට වදාළ ධර්මය, කෙටි කරන්ටත් කෙටි කරලා දේශනා කොට වදාළ ධර්මය විස්තර විවරණ කරන්න පුළුවනුත් උතුමන් වහන්සේලා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වැඩ සිටියා. ශ්‍රාවක පාරමී ඥාණයෙන් කෙළපැමිණි උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය, පින්වත්නි, ධර්ම සංඝායනාව කරන වෙලාවේ මේ ත්‍රිපිටකත්‍රයට සංග්‍රහිත කරලා ඒ හැම සතර පද ගාථාවක්ම විස්තර විවරණ කරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති දීර්ඝ ධර්ම දේශනාවන් කැටි කරලා ඒ ගාථා ඇතුළටම ඔබවලා ඒ ධර්ම පද ඇතුළටම ඔබවලා උන්වහන්සේලා ඒ ධර්මය සජ්ජායනා කරලා අවුරුදු 5000ක් කල් පවතින්න පුළුවන් විදිහට ඒවා සංග්‍රහ කරලා කවුරු හරි කෙනෙකුට මේ දහම් නිධානය හම්බුනොත් ඒ දහම් නිධානයේ දොර විවර කර ගන්නට අවශ්‍ය යතුරත් ත්‍රිපිටක ධර්මයේ අවසානයේට උන්වහන්සේලා තියලා තමයි උන්වහන්සේලා ලෝ වැඩ සලසලා මේ සම්බුද්ධ ශාසනය බබළුවන්ට මිනිරුවන්සේ උන්වහන්සේලා පිරිනුවම් පාවදාලේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන කියවෙනකොට මේ පින්වතුන් අහලා ඇති විවට්ටෝ විරෝචති කියලා නොපටිච්චන්නෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවර වුණු කල්හිම බබලනවා, වැසුණු කල්හි නෙවෙයි විවර වූ කල්හි බබලන්නේ කියන මේ වදන. මේ වදනට වැරදි අර්ථකථනයන් දෙනවා සමහර වෙලාවට අපට ඇහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පොතපතේ වැහිලා තියෙනකොට නෙවෙයි, මේ ධර්මීය ලෝකයට ජනමාධ්‍ය තුලින්ද දේශඥානන් වහන්සේලා තුලින්ද හැම හදවතකටම මේ ධර්මීය අරගෙන යෑමෙන් මෙහිම ධර්මීය ලෝකයට විවර කිරීමෙන් තමයි මේ ධර්මීය බබලන්නේ කියන අර්ථකථනයක් මේ බුදු වදනට දෙනවා. ඒ අර්ථකථනයේ සුදුසු නැහැ තරම්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කොට වදාළේ පරම ගම්බීර ධර්මයේ ගැන වදාළ මේ බුදු වදනේ ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම හදවතකටම ගියාට මුළු ලෝකයටම ඇහෙන විදිහට මේ ධර්මය කිව්වත් මේ ධර්මයේ අර්ථය ගන්න කෙනෙකුට බැරි වුණොත්, මේ ධර්මයේ අර්ථ නිධානය විවර කරගන්න බැරි වුණොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිකම්ම වචන ටිකක් බවට පත් වෙනවා. ප්‍රඥාව තියෙන කෙනෙකුට
සසර හේතු සම්පත් තියෙන කෙනෙකුට විතරයි උන්වහන්සේගේ මේ ධර්මයේ ධර්ම නිධානය විවර කරලා ඒ අරිහත්වයේ දක්වා තියෙන කමඨහං මතු කරගෙන ඒ අනුව මේ ධර්මය අවබෝධ කරගෙන සතර පද ගාථාවක් නමුදු අරිහත්වයට කමඨහනක් කරගෙන මේ ධර්මයේ නියම ඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් මේ සතර පද ගාථාවක තියෙන මේ අර්ථ නිධානයේ දොර විවර කරන්නට අන්න එහෙම විවර වෙන ධර්මය තමයි විවෘත වෙන ධර්මය තමයි පින්වත්නි සසර හේතු සම්පත්තියන හදවත් ඇතුලේ බබලන්නේ මේ ධර්මයේ ඒ ධර්ම නිධානයේ විවර වෙන්නේ සසර හේතු සම්පත් ඇති පුණ්‍ය ආත්ම භාවීන්ගේ හදවත් තුළට ඇවිල්ලා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය විවර කරන යතුරු තමයි නෙත්තිප්පකරණය පේඨකෝපදේශ කියන මේ ග්‍රන්ථ දෙකේ ඒ කියන්නේ ත්‍රිපිටකයේ අවසානයේටම තියෙන මේ ග්‍රන්ථ දෙකේ සඳහන් වෙලා තියෙන්නේ ඒ ග්‍රන්ථ දෙකේ සඳහන් වෙලා තියෙන ආකාරයට බුදුරජාණන් වහන්සේගේ එක දහම් පදයක් ගත්තාම ඒ කියන්නේ අසේවනාච බාලාණන් කියන මේ එක දහම් පදය ගත්තොත් ඒ දහම් පදයේ 12 ආකාරයකට අර්ථ විවරණය කරගෙන ඊළඟට නන්දියාවට විපුක්කල ආදී ණය පහකට ඒකේ අර්ථ විග්‍රහ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයට නංවගෙන අරිහත්වයේ දක්වා කමඨහනක් මතු කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි මේ පොත්පත්වල විවරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අසේවනාච බාලාණන් කියන පදයේ ඇතුලේ චතුරාර්ය සත්‍ය ධර්මයේද තියෙනවා, පටිච්ච සමුප්පාද ධර්මයේද තියෙනවා, ස්කන්ධ ධාතු ආයතන ධර්මද තියෙනවා, අරිහත්වයේ දක්වා යන්න පුළුවන් කමඨහනක්ද තියෙනවා. ඉතින් ඒ නිසායි සසර පාරමී ඇති මේ දහම් පරියායන් ඒ විදිහට දැන ඉගෙන ගත්ත උතුමෙකුට අසේවනාච බාලාණන් කියන මේ පදේ ඇහෙනකොටම ධර්මය අවබෝධ කරගෙන මේ සතර පද ගාථාවකින් පද අකුරු 8ක ගාථාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි, ඉතින් මෙවුවා අපි ටික ටික දැන ඉගෙන ගන්න ඕනේ. මම මේ කාරණිය මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ මේ එක බණ පදයක් ගත්තාම මෙවුවා නිකන් වචන විතරක් නෙවෙයි, අකුරු විතරක් නෙවෙයි, එක වචනයක එක අර්ථයක් විතරක් තියනවා නෙවෙයි. උන්වහන්සේගේ මේ දහම් පදවලට අටුවාලිය උනේ, ටීකාලිය උනේ, සන්න ගැටපදලිය උනේ, විවරණ ග්‍රන්ථලිය උනේ එක බණ පදයක් වටේට. ඒ එක බණ පදයක තියෙනා වූ අප්‍රමාණ ධර්ම සාගරය නිසාමයි. ඉතින් ඒ නිසා බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය පරිහරණය කරන්න ඕනේ. ධර්මය වරද්ද ගන්න එපා පින්වත්නි. මම එතනින් අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය සර්පෙක් පරිහරණය කරනවා වගේ, ගින්දරක් පරිහරණය කරනවා වගේ බොහෝම පරිස්සමෙන් පරිහරණය කර ගන්න ඕනේ. හේතුව අපට මේ ඉමක් කොනක් නොපෙනෙන සංසාර ගමනෙන් අත මිදෙන්න තියෙන එකම ක්‍රමය උන්වහන්සේගේ ධර්මය. ඉතින් මේ ධර්මය අපි වරද්ද ගත්තොත්, මේ ධර්මය අපි වැරදි විදිහට පරිහරණය කරගත්තොත් අපට මේ සංසාර සාගරයෙන් මිදෙන්න තියෙන ක්‍රමය තමයි, අවස්ථාව තමයි මගහැරිලා යන්නේ. මොනියම් හේතුවක් නිසාවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය අරගෙන කිසිම කෙනෙක් අකුසල් දහම් සිදු කර ගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගෑවිච්ච තැනක මොකක් හරි අකුසලයක් සිද්ධ වෙන්න යනවා නම් වහාම සංවර වෙලා මගහැරලා ඒ අකුසල ධර්මයෙන් තමන් ගැලවෙන්න උත්සාහවත් වෙන්නම ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිධානයක් වාගේ, හරියට මාණික්‍ය රත්නයක් රකින්න නාගරාජයෙක් වාගේ තමන්ට සසරින් ගැලවෙන්න තියෙන, සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන, අනාදිමත් සංසාර දුක්ගිනි නිවා ගන්නට තියෙන මේ ධර්ම රත්නය, මේ ධර්ම මාණික්‍ය බොහෝම ගෞරවයෙන්, ඒ වගේම බොහෝම ආරක්ෂිතව
මේක ආරක්ෂා කර ගන්න ඕනේ සුවකීය හදමැදුරු තුල බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය ඒ කියන්නේ දුක්ඛය සමුදය නිරෝධය මග්ගය කියන මේ වචන හතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ වචන තුන පටිච්ච සමුප්පාදය කියන මේ වචනය ධාතු ස්කන්ධ ආයතන කියන මේ වචන පින්වත්නි මෙවුව ආවට ගියාට අපට භාවිතා කරන්න පුළුවන් වචන නෙවෙයි මේ හැම වචනයක්ම අපට තේරුණු ගමම්ම අපේ සංසාර දුක්ගිනි ටික එහෙම් පිටින්ම නිවිලා සතර අපායෙන්ද නිදහස් වෙලා අමා මහ නිර්වාණ ධර්මය අවබෝධ වෙනවා. ඉතින් ඒ නිසා ඒසා ගැඹුරු වචනවලට මොනතරම්නම් ගෞරවයක් අපි දෙන්න ඕනේද? ඒ ධර්මවලට මොනතරම්නම් අපි ගෞරව කරන්න ඕනේද? එහෙම වචන අපි එදිනදා ජීවිතයේ සාමාන්‍ය දේවල් සඳහා සාමාන්‍ය ව්‍යවහාරයක් සඳහා ඔවුනොවුන් එක්ක තර්ක විතර්ක කරගන්න තමන්ගේ මාන්න ඇති කරගන්න එවැගේම තමන් උසස් වෙන්න තමන් කැපී පේන්න තමන්ට කීර්ති ප්‍රශංසා හදාගන්න මේ පරම ගම්බීර ධර්මය නම් කවම කවදාකවත් භාවිතා කරන්න එපා ප්‍රයෝජනයට ගන්න එපා මේ ධර්මයේ තියෙන වටිනාකම හැම මොහොතකම තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දිය යුතු ගෞරවය ශ්‍රේෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ ආකාරයෙන්ම දුන කෙනෙකුටම තමයි පින්වත්නි මේ දේශනා කරන ධර්මය කවදා හරි අවබෝධ වෙන්නේ. මෙතනදී මේ කාරණාව මම මතක් කළේ මේ අද කාලේ ලෝකයේ දිහා බලනකොට බොහෝ දෙනෙක් මේ ධර්මය අර වඳුරට දැලිපිහි ආහුණා වාගේ පරිහරණය කරනවා තමයි පේන්න තියෙන්නේ. ඉතින් හැරෙන පැත්තේ මේ ධර්මයේ නිසා අකුසල් කරගන්නවා. කියන වචනයක් ගන්න මේ ධර්මයේ නිසා අකුසල් කරගන්නවා. මුණ ගැහිලා කතා කරන සාකච්ඡාවක් ගානේ මේ ධර්මයේ අරගෙන මේ ධර්මයේ නිසා අකුසල් සිද්ධ කරගන්නවා. අර වඳුරට දැලිපිහි ආහුණා වගේම තමයි වර්තමාන කාලයේ තරුණ පරපුරට මේ වගේම බොහෝ පින්වතුන්ට මේ ධර්මය හැම පැත්තෙම අහන්න හම්බ වෙලා හැම පැත්තෙම මේ ධර්මය ඉගෙන ගන්නට හම්බ වෙලා මේ නිධානය පරිහරණය කරන්නට හම්බ වෙලා තමන් ඒසා ව්‍යසනයකට ඒසා දුකකට ඒසා අපරාධයකට ඒසා අවාසනාවකට පත්වෙන බවක් පේන නිසායි මේ කාරණය මතක් කළේ. දැන් පින්වත්නි අපි හැමදෙනාම ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ආර්ය සත්‍ය ධර්ම දේශනාව තමයි අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නේ. මම මතක් කළා පසුගිය දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය සත්‍ය ධර්ම දේශනා දෙකක් තියෙනවා. සාමාන්‍ය දේශනාව හා සාමුක්ඛංශික දේශනාව කියලා. ඒකෙන් සාමුක්ඛංශික දේශනාව කියන කාරණාව සම්බන්ධව පින්වත්නි අපි පොඩ්ඩක් ගිය දේශනාවේදී කතා කළා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අතුරින් සියල්ලටම උසස් දේශනාව තමයි ඒ උතුම් සාමුක්ඛංශික ධර්ම දේශනාව. ඒක වචන ලක්ෂ ගණනක් ඇති අති දීර්ඝ වූ දේශනාවක්. එච්චර වචන ප්‍රමාණයක් එකවරක දේශනා කරන්න පුළුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ මිස වෙන කිසිවෙකුටවත් ඒ ධර්මයෙහිම දේශනා කරන්නට බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මහා ආශ්චර්යමත් වූ උතුමන් වහන්සේලා. උන්වහන්සේගේ දේශනාවත් ඒ නිසා ආශ්චර්යයි. උන්වහන්සේට ඊටා ඉක්මනින් කතා කරන්න පුළුවන් නිසා උන්වහන්සේ කරන එක් ධර්ම දේශනාවක් ගත්තත් සාමාන්‍යයෙන් අති දීර්ඝයි. ධර්මයේ සඳහන් වෙනවා උන්වහන්සේ දානය වළඳලා අවසානයේදී ඒ දන් දුන් දායකයන්ට දේශනා කරන අනුමෝදනා ධර්ම දේශනාවක් ගත්තත් ඒක මේ දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය කියන නිකාය දෙකටත් වඩා අති දීර්ඝයි කියලා. ඒ වගේම උන්වහන්සේ සවස් කාලයේ ධර්ම ශ්‍රවණය සඳහා විහාරයට එන පිරිසට දේශනා කරන්නා වූ ධර්මයේ අවවාද අනුශාසනා සඳහා දේශනා කරන
එක ධර්ම දේශනාවක් ගත්තොත් ඒ ධර්ම දේශනාවත් සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කියන මේ මහා නිකාය දෙකටත් වඩා අති දීර්ඝයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මෙහෙම අති දීර්ඝ දේශනාවක් වුණු මේ සාමුක්ඛංශික ධර්ම දේශනාව අසන පුද්ගලයන්ට සත්‍ය අවබෝධය වෙනවා වුණාට ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ආපහු මතක තියාගෙන දේශනා කරන්න කාටවත් පුළුවන්කමක් නැහැ. අඩියක් තියලා අඩියක් ගන්න අවස්ථාවේ ගාථා 6000ක් මතක තියාගන්න පුළුවන්, ආවර්ජනා කරන්න පුළුවන්. ආනන්ද ස්වාමින් වහන්සේ වැනි මහා උත්තමයාණන් වහන්සේලාටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ සාමුක්ඛංශික ධර්ම දේශනාව මතක තියාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වත්නි, අද කාලේ තියෙන කිසිම පොතක පතක ඒ සාමුක්ඛංශික ධර්ම දේශනාව ඇතුළත් වෙලා නැහැ. ඒ දේශනාව දේශනා කරන්න පුළුවන් තථාගත සම්මා සම්බුදු කෙනෙකුටම විතරයි, ශ්‍රාවකයන්ට පුළුවන්කමක් නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් එක වචනයක් කියන කාලය ඇතුළත වචන විශාල ප්‍රමාණයක් කියමින් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ දේශනාව ඒ ඉක්මන නිසා අහන අයට නොතේරෙනවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ එක ආශ්චර්යයක් තමයි එපමණ වේගයෙන් දේශනා කරන වචන එකකොදු නොඇර අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන වශයෙන් අහන අයගේ හදවත් වලට හොඳට ඒ ධර්මයේ වැටහෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ 80ක් අනු ව්‍යංජන ලක්ෂණ කේතුමාලා ලංකාර සෝභාමාන උණු ඒ බුද්ධ ආශ්චර්ය බුදුසිරි දැක්කහම සත්වයෝ අය වටපිට බලන්නේ නැහැ. ඇස් අයාගෙන සාදුකාර දිදී මහා බුද්ධ ආශ්චර්ය බලබලා වසී වූවන් මෙන් ඉන්නවා. ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මුව මඩල විවෘත කරනකොටම අනන්ත සංසාරේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා බණ කියනකොට, ස්වාමින් වහන්සේලා බණ කියනකොට බණ පිරිස මැද්දේ ඉඳගෙන ඉස්සෙල්ලාම සාදු සාදු කියලා සාදුකාර දුන්නු පිණින් උන්වහන්සේගේ මුවෙන් ශ්‍රී මුව විවෘත කරනකොටම මුළු සක්වල ගැබම පිරී යනසේ මානෙල් මල් සුවඳ පැතිරෙනවා. ඒ මානෙල් මල් සුවඳින් මුළු මහත් දම් ගැබම සුවඳවත් කරමින් සතර දලදා මදක් තොල්පෙති විවර වෙනකොටම සතර දලදා වලින් සුදු බුදු රැස් කදම්බයන්ද විහිදුවමින් කරවික නිග්නාදාදී බ්‍රහ්මස්වර විහිදවල ධර්මීය දේශනා කරනකොට දේශවන් දෙකට මී පැණි වැක්කරුවා වගේ, අමා වැක්කරුවා වගේ වෙන කිසි දෙයක් හිතන්නේ නැතිව, වෙන කිසි දෙයක් අහන්නේ නැතිව ලෞතර බුදුරජාණන් වහන්සේගේ හැම බණ පදයක්ම ගොඩාක් ආදරෙන් ගෞරවයෙන් මේ බණ අහන සත්වයෝ අහනවා. ඉතින් ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේට තියෙන උතුම් බුද්ධ ඥානයන් අතර ආසවක්ෂය කර ඥානාදී මහා ඥාන අතර ප්‍රධාන වුණු ඥාන 6ක් තියෙනවා, අසාධාරණ ඥාන කියලා. එයින් එකක් තමයි සත්තානුසය ඥානය. ඒ වගේම ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය. ඒ ඥාන දෙකෙන් සත්වයන්ගේ ආශය අනුශය ඉන්ද්‍රිය බලලා ඒ සත්වයන්ට හරියනම ධර්ම දේශනාව, හරියනම ධර්ම පරියාය, හරියනම ධර්ම බෙහෙත දෙන්න පුළුවන් එකම වෛද්‍යවරයාත් ලෞතර බුදු කෙනෙක්ම විතරයි. එනිසා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් ඒ පුද්ගලයාට ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය හරිම ධම් පරියාය තෝරලා බේරලා දේශනා කරන්න. ඉතින් අර වාගේ ආශ්චර්යයෙන් ඒ ධර්මීය දේශනා කරනකොට ඊට අනුව සිත යවන ඒ පින්වතුන්ට පුළුවන්කම ලැබෙනවා ඒ ධර්ම දේශනාව අවසානයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සෝවහං ආදී මගඵල අමා මහ නිවනටපත් වෙන්න. පින්වත්නි, මේ සාමුක්ඛංශික ධර්ම දේශනාවේ තියෙන ආශ්චර්යයක් තමයි මම මේ මතක් කළේ. ඉතින් මෙන්න මේ ධර්ම දේශනාව තමයි
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තිබෙන ඊටාම පහසු ක්‍රමය බුදු කෙනෙක් දේශනා කරන මේ සාමුක්ඛංශික ධර්ම දේශනාව ඇසීම. හැබැයි ඒ ධර්මය ඇසූ පමණින්ම මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ හැමදෙනාටම. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. වැරදි අර්ථයක් එහෙම ගන්න එපා. බුදු කෙනෙකුගෙන් බණ ඇහුව පමණින්ම ඕන කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන් කියලා මම මාතෘකා කරගත්තු ගාථා රත්නයෙන් කියවෙන්නේත් ඒ කාරණේයි. ඒ කියන්නේ ලෞතර සම්මා සම්බුදු කෙනෙකුගේ මේ සාමුක්ඛංශික ධර්ම දේශනාව ශ්‍රවණය කරලා චතුරාර්ය සත්‍ය ධර්ම ඊටා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ අතීත බුද්ධ ශාසනවල මේ ධර්මයන් දැන ඉගෙනගෙන දම් පින්කම් කරලා බණ භාවනා කරලා සමත විපස්සනා භාවනා ගුණ නුවණ පාරමී පුරලා නිවන් දකින්න ඕන්න මෙන්න ඉන්න හේතු සම්පත්තියන සත්වයන්ට විතරයි. ඉතින් ඒ නිසා තථාගත සම්මා සම්බුදු කෙනෙක් මුණ ගැහිලා උන්වහන්සේගෙන් ධර්මය අහලා ධර්මය අවබෝධ කරගන්නට යම් කෙනෙකුගේ ආසාවක් තියෙනවා නම් බුදු සිරි දකින්න යම් කෙනෙකුගේ ආසාවක් තියෙනවා නම් අපි එව්වට මොනියම්ම හේතුවක් නිසාවත් නිඳා කරන්න එපා කියන්න මන්දෝත්සාහී කරන්න එපා. මොකද පින්වත්නි ඒක මහා කුසලයක්. අපි ඒ කෙනාට පැහැදිලි කරලා දෙන්න ඕනේ. හොඳයි මතු බුදු කෙනෙක් දකින්න ඕන නම් මේ පින් කරන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා අවබෝධ කරගන්න ඕන නම් මෙන්න මේ ධර්ම කොටස් දැන ඉගෙනගෙන නුවණ මෙනෙහි කරලා සමත විදර්ශනා භාවනා වඩලා විදර්ශනා ඥාන පුළුවන් තරම් උපදවාගෙන මාර්ගඵල ලබන්න ඔන්න මෙන්න කියන තැනට යනකම් ඒ කියන්නේ සංකාරුපෙක්ඛා විදර්ශනා ඥානයට යනකම් මේ බුද්ධ ශාසනයේ මේ විදර්ශනා භාවනා ගුණ නුවණ දියුණු කරන්න ඕනේ. ඉතින් ඔබ සංකාරුපෙක්ඛා විදර්ශනා ඥානයට දියුණු වුණාට පස්සේ ඔබේ බලාපොරොත්තුව බලවත් නම් ඔබට එයින් එහාට මාර්ගඵල දක්වා යන්න බැරි වෙයි. ඔබේ බලාපොරොත්තුවේ තරම් බලවත් නැත්නම් මේ සම්බුද්ධ ශාසනයේ ඔබට මාර්ගඵල අවබෝධ වෙයි. ඉතින් කොහොම නමුත් මේ ශාසනයේ නිවන් දකින්නත් බුදු කෙනෙක් දැකලා නිවන් දකින්නත් ඔබ අනිවාර්යයෙන්ම මේ කියන ධර්මතා සම්පූර්ණ කරගත යුතුයි කියලා ඔහු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ගුණ පිළිවෙත් පුරන්න උත්සාහවත් කරනවා විනා මතු බුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරන කෙනෙකුට බුදු සිරි දකින්න ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඒ වචනය ඇහුණු පමණින්ම පින්වත්නි ඒත් එක්ක ගැටිලා ඒකට නිନ୍ଦා අපහාස කරලා සමහර වෙලාවට ඔහුට මන්දෝත්සාහි වෙන වචන ප්‍රකාශ කරලා එහෙම බොහෝ අකුසල් සිද්ධ කරගන්න ගිහි පැවිදි උදවියත් අපි දැකලා තියෙනවා. ඉතින් නිකමට හිතන්නේ දා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ සාරද තාපසයා බුදුරජාණන් වහන්සේට මල් පූජාවක් කළා. උන්වහන්සේගේ අතවැසියෝ 75000ක්ම අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වුණා. නමුත් මේ සරද තාපසතුමා රහත්ුනේ නෑ. ඒ සරද තාපසතුමා ඒ වෙලාවේ ශ්‍රාවක පාරමී ඥානී කියලා පැමිණ ධර්මීය දේශනා කරපු අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ දැකලා අනේ මටත් අනාගත බුද්ධ ශාසනයක අගසව් තනතුරක් ලබන්න තියෙනවා නම් හොඳයි කියන මේ ආසාව ඇති වෙලා බුදුරජාණන් වහන්සේට පුද පූජාවන් මේ සත් දවසක් මල් කුඩයක් දරලා ප්‍රාර්ථනා කළේ මතු අගසව් තනතුර බුද්ධ ශාසනයක ලැබේවා කියලා. ඒ වෙලාවේ අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රාර්ථනා කරන්න එපා, සසර යන්න හිතන්න එපා. මගේ මේ ගෞතම මගේ මේ අනෝමදස්සී බුද්ධ ශාසනයේම ඔබ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න කියලා ඒ අනෝමදර්ශී බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කළේ නෑ. නමුත් අද සමහර බෞද්ධයෝ ගිහි පැවිදි සමහර උදවිය ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් වඩා වචන ප්‍රකාශ කරන බවක් තියෙනවා. ඉතින් එහෙම හොඳ නෑ. මං අර කියපු විදිහට තමයි ඒ අයව උත්සාහවත් කරන්න ඕන මේ බුදු සසුනේ ගුණ පුරන්න. ඉතින් එදා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ එහෙම වචනයක් දේශනා නොකොට බැලුවා මෙයාගේ ප්‍රාර්ථනාව අනාගතයේ මුදුන්පත් වෙනවද?
ඔහු ප්‍රාර්ථනාව ගෞතම බුද්ධ ශාසනයේ සැරියුත් නමින් මුදුන්පත් වෙනවා. ඉතින් ඒ බව දැකලා උන්වහන්සේ අගසව් තනතුර ලබන්ට පිරිය යුතු ධර්මතාවයන් කියලා දීලා ඒ ධර්මයේ සමාදන් කළා. ඒකා අසංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන බුද්ධ ශාසන ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පින්වත්නුන් වහන්සේ අගසව් තනතුරටපත් වුණා. අනේ දානෝමදර්ශී බුදුරජාණන් වහන්සේ මගේ ශාසනයේම ඔබ නිවන් දකින්න කියලා උත්සාහවත් කළා නම් මතු බුදු කෙනෙකුගේ ශාසනය ප්‍රාර්ථනා කරන්න එපා කියන මේ වචනේ දේශනා කළා නම් අද අපට සරියුත් ස්වාමින් වහන්සේ නෑ. ඒ වගේම අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලා නෑ, අග්‍ර ශ්‍රාවිකාවෝ නැහැ. ඒ වගේම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයෝ අද නැහැ. පින්වත්නි, ඒ නිසා මේ පුංචි දහම් කාරණාව ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මන්දෝත්සාහී වෙලා අනාගත ශාසනයක් ගැන බලාපොරොත්තු තියාගෙන දම්පින්කම් කරලා ප්‍රාර්ථනා කරනවා නම් දැන් මෙතන ඉඳලා මං ඉදිරියට දේශනා කරන දහම් කොටස ඒ අයට මෛත්‍රියෙන් කරුණාවෙන් කියලා දෙන්න. එයාලගේ ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඒකට බාධක හෙලන්න එපා. ඒක මුදුන්පත් කරගන්න අවශ්‍ය කාරණා ටික කියලා දෙන්න. ඔබ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල මේකයි කියලා එයාලට මෛත්‍රියෙන් කියලා දෙන්න. ඉතින් ඒ වැඩපිළිවෙලේ යෙදෙන අයට සසරදිත් කරපු එවැනි ප්‍රාර්ථනාවක් නැත්නම් මේ ගෞතම ශාසනයේ මේ අය නිවන් දකිනවා. සසරත් ප්‍රාර්ථනාවක් පිහිටවාගෙන එන යම් යම් තානාන්තර බලාපොරොත්තුවෙන් එන අය නම් එයාලත් මේ උතුම් ධර්මය අවශ්‍ය තැනට දියුණු තියුණු කරගෙන මේ සම්බුද්ධ ශාසනය කළ යුත්තේ කරගන්නවා. පින්වත්නි, ඒ නිසා මේ ලෝකේ ඉන්නවා මිනිස්සු කීප දෙනෙක්. මේක හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ ඉන්නවා මිනිස්සු කීප දෙනෙක්. ඒ කීප දෙනා අතර එක්කෙනෙක් තමයි එක කොටසක් ඉන්නවා දන් දෙනවා, සිල් ගන්නවා, නානාවිද පින් ක්‍රියාවත් කරනවා. ඒ කියන්නේ අප්‍රමාණ දම් පින්කම් සිදු කර ගන්නවා. හැබැයි භාවනාවට කැමති නෑ, භාවනා කරන්න කැමති නෑ, සමත විපස්සනා භාවනා කරන්න කැමති නෑ. හැබැයි දම් පින්කම් කරනවා, භාවනාවට ගරහන්නේ නෑ. තව කෙනෙක් ඉන්නවා දම් පින්කම් කරනවා, දම් පින්කම් කරන්න හරි කැමති, දම් පින්කම් කර කර භාවනා කරන උදවියට ගරහනවා, භාවනාවට ගරහනවා. මෙහෙම කට්ටිය මේ ලෝකේ ඉන්නවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා භාවනා කරනවා, සමත විපස්සනා භාවනා වඩනවා, මේ ගම්බුරු ධර්මයන් ප්‍රතිවේද කරගන්න උත්සාහවත් වෙනවා. හැබැයි දම් පින්කම් කරන්නේ නැහැ, දන් දෙන්නේ නැහැ, සිල් ගන්න නැහැ. ඒ වගේම වැඩිහිටි උපස්ථාන, චෛත්‍ය විහෙර විහාරවල කරන ආශ්චර්යමත් උතුම් පුද පූජාවන් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒවා කරන්නේ නැතුව සමත විපස්සනා භාවනාවන්ම විතරක් වඩා හැබැයි ඒවට ගරහන්නේ නැතුව ඉන්න පිරිසකුත් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා භාවනා කරනවා, සමත විපස්සනා භාවනා වඩනවා, මේ වගේ ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා. හැබැයි අර චෛත්‍ය විහෙර විහාරවල සිදු කරන්නා වූ මහා පින්කම් දැකලා ඒවට ගරහනවා, ඒවට දොස්පරොස් කියනවා. මෙහෙම පිරිසකුත් ඉන්නවා. මෙන්න මේ කොට්ටාස 4 මේ ලෝකෙ විද්‍යාමාන වෙනවා. මේ කොට්ටාස 4න් එකකට නම් ඔබ වැටිලා ඉන්නවා නම් මතක තියාගන්න, ඔබ ඉන්නේ මැදුම් පිළිවෙතේ නෙවෙයි. ඔබ ඉන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වැඩපිළිවෙලේ නෙවෙයි. ඔබට කවදාවත් මේ උතුම් ධර්මීය මේ ගෞතම සම්බුද්ධ ශාසනය අවබෝධ කරගන්න හැකි වෙන්නේ නැහැ. ඔය කියන අන්ත 4න් එක අන්තයකට වැටිලා ඉන්නවා නම් ඒ කියන්නේ භාවනාව කියන අන්තයට වැටිලා පිනට කුසලයට ගරහනවා නම්, කුසලයේ කියන අන්තයට වැටිලා භාවනාවට ගරහනවා නම් ඒ කිසි කෙනෙකුට මේ ධර්මීය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි, ඒ නිසා අපි ඔය අන්ත දෙකෙන් එකකටවත් වැටෙන්නේ නැතිව
බුදුරජාණන් වහන්සේගේ එක ධර්ම කොටසක් අල්ලගෙන තව ධර්ම කොටසක් ප්‍රතික්ෂේප කරන්න යන්න හොඳ නැහැ. එතකොට ප්‍රතික්ෂේප වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා මේ ධර්මයේ කවදාවත් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි, අපි කරන දාන සීලාදී පින්කම් තුළින් සසර දික් වෙනවා නෙවෙයි, සසර දික් වෙන්නේ තණ්හාවයි අවිද්‍යාවයි කියන ධර්මතා නිසා මේ තණ්හා අවිද්‍යාවන්ගෙන් තෙත්තුණු කර්මයෙන් තමයි අපට සංසාරෙ දික් කරලා දෙන්නේ. අපි දම්පින්කම් සිදු කරගත්තේ නැත්නම් සතර අපායවල වල දිගින් දිගටම උපදිනවා මිසක සසර කෙටි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අවිද්‍යා තෘෂ්ණා ධර්ම සමත විපස්සනා භාවනා වඩලා නැති කරගන්න මොහොත දක්වාම සතර සුගතිගාමී ජීවිත ලබා ගන්නට ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ජීවිත ලබන්නට අපි අනිවාර්යයෙන්ම දම්පින්කන්ද සිද්ධ කරගන්නටම ඕනේ. තථාගත බුදුරජාණන් වහන්සේ යම් හේකින් මේ කුසල් ධර්මයන් සිදු කිරීම නිසා සංසාරෙ දික් වෙනවා නම් ඒක සුදුසු නැත්තම් පින්වත්නි වෙන කවුරුවත් නෙමෙයි, ඒක ඉස්සරෝම දේශනා කරන්නේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ. මොකද උන්වහන්සේ මොහොතක්වත් කැමති වුණේ නෑ අපි මේ සංසාර ගමනේ ඉන්නවට. මොහොතක්වත් සසර උන්වහන්සේ වර්ණනා කළේ නැහැ. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කළා කත්තම්බං කුසලම් බහුම් කියලා. බොහෝ කුසල් කරගන්න ඕනේ. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, පැවිද්දටත් පින් උපකාරයි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, ගිහියටත් පින් උපකාරයි. ඒ වගේම දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, දෙවියෝටත් පින් උපකාරයි කියලා. පින්වත්නි, අපි හැමදෙනාම ඉන්නේ සංසාර සයුරේ මැද්දේ. සංසාර සයුරේ මැද්දේ ඉන්න අපට සසර නොගෙලී ඒ වගේම ව්‍යසනයට පත් නොවි සැපෙන් මේ සසර සයුර තරණය කරන්නට තියෙන්නේ මේ කුසලය පාරමිතා කියන පහුර. ඉතින් මේ මහ මුහුද මැද්දේ ඉන්නකොට පහුර අතහරින්න එපා. මහ මුහුදෙන් ගොඩ වෙලා වෙරළට අඩිය තියනකොට අපි පහුර අතහරිනවා නෙවෙයි අතහැරෙනවා කියන ධර්මතාවයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා වෙරළට අඩිය තියාගන්නකම් සංසාර සයුරේ ගිලෙන්නේ නැතුව ඉන්නට, සැඩ මසුන්ට මස් වෙන්නට නොවි ඉන්නට අපි මේ පාරමිතා කියන කුසල් දහම් කියන පහුර හොඳට ශක්තිමත් කරලා තියාගන්න ඕනේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ ස්කන්ධ ධාතු ආයතන චතුරාර්ය සත්‍ය කියන මේ පරම ගම්බීර ධර්මයන් අවබෝධ කරගන්න, තේරුම් ගන්න පින්වත්නි නුවණ ඕනේ. මේ ධර්මයන් අවබෝධ කරගත්තොත් තමයි අපට උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නේ. ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න, තේරුම් ගන්න අපට නුවණ ඕනේ. මේ නුවණ කියන එක අපට නිකන් ලැබෙනවා නෙවෙයි, ඊට සාපේක්ෂ පින්කම් කරගන්න ඕනේ. ඒ කියන්නේ පහම් පූජා කරන්න ඕනේ, බණ පොත් පූජා කරන්න, ධර්ම දානමය පින්කම්, මේ ආදි වශයෙන් නුවණ වැඩෙන පින්කම් අපි සංසාරේ කරලා තියෙන්න ඕනේ. සංසාරේ කරපු පින්කම් තියෙනවා නම් මේ ජීවිතයේ ඒ පින්කම් විපාක වශයෙන් ඉදිරිපත් කරගන්නට, ඒ පින්කම් වලට උපස්තම්භක වෙන පින්කම් මේ ජීවිතෙත් අපි කරන්න ඕනේ. දැන් අපේ පින්වතුන් සංසාරේ ප්‍රඥාව වැඩෙන මහා පින්කම් සිදු කරලා තියෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතේ යම් යම් හේතුන් නිසා, පුංචි පුංචි අකුසල නිසා සංසාරේ කරපුවේ මහා පින් යටපත් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේ ජීවිතේ විපාක වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන ඒ පින යටපත් කරලා තියෙන ප්‍රඥා, මහා ප්‍රඥාවක් ලබන්න තියෙන පින යටපත් කරලා තියෙන පුංචි පුංචි අකුසල දහම් ටික වල බලය අඩු කරලා අර සංසාරේ පින මතු කරලා ගන්න නම් මේ ජීවිතෙත් ඊට සාපේක්ෂව පින්කම් සිදු කර ගන්න ඕනේ. ඒ පින්කම් කුසල් හිතේ වැඩෙනකොට තමයි අර අකුසල් විපාක යටපත් වෙලා සංසාරේ බුද්ධ ශාසනවල කරපු ප්‍රඥාව වැඩෙන මහා පින් ටික මතු වෙලා ඇවිල්ලා මේ පරම ගම්බීර ධර්මය අපට අවබෝධ කරගන්න පුළුවන් වපසරිය උදාපත් වෙන්නේ.
එහෙමනම් මේ පින්වතුන්ට දැන් තේරෙන්න ඕන මේ එකක් එකට සම්බන්ධයි. දන් දුන්නු කෙනෙකුට දන් පින්කම් කරපු කෙනෙකුට තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි මේ ගැඹුරු ධර්මය තේරෙන්නේ. ගැඹුරු ධර්මය තේරෙන කෙනෙකුට තමයි සත්‍ය අවබෝධ වෙලා නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. පින්වත්නි මොනතරම් ප්‍රඥාව තිබ්බත් ඇස් දෙක පේන්නේ නැත්නම් කන් ඇහෙන්නේ නැත්නම් මෙහෙම ජීවිතයක් නම් ලැබුවේ අපට ප්‍රඥාවෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඉතින් ඒකටත් සංසාරේ ගොඩක් දම් පින්කම් සිදු කරලා හොඳ නිරෝගීමත් ජීවිතයක් ලබලා තියෙන්න ඕනේ. අපිට නිරෝගීමත් ජීවිතයක් ලැබුණත් ප්‍රඥාව ලැබුණත් කල්යාණ මිත්‍රයෝ ලැබුණොත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. කල්යාණ මිත්‍රයන් ලබන්නට නම් අපි අනිත් අයටත් කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අනිත් අය දානයට, සීලයට, භාවනාවට එක්කරගෙන ඇවිල්ලා ඒ අයවට යොමු වෙලා තමන් අන් අයට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා දීලා තියෙන්න ඕනේ. ඉතින් ඒ දේ ලැබුණත් අපට ඒක සිදු කරගන්න පුළුවන් නිදහසක් නැත්තම් ඊට සුදුසු අපසරියක් නැත්තම් ඒත් මේ ධර්මය අපට අවබෝධ කරගන්න බෑ. ඉතින් අන් අයගේ නිදහස සීමා වෙන අකුසල නොකර අන් අයට සුවසේ ගුණධම් පුරන්න අවස්ථාව හදලා දෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි දැන් මේ දම් පින්කම් සිද්ධ කරන වෙලාවේ, මහා පින්කම් සිදු කරන වෙලාවේ, ඒ වගේම මෙවැනි උතුම් භාවනා මධ්‍යස්ථාන ආදී පවත්වාගෙන යන්න තව අයට පින්කම් සිදු කරගන්න අපි යම් යම් ක්‍රමවලින් අවස්ථාව හදලා දෙනවා නම් අන්න එහෙම කට්ටියට පින් සිදු කරගන්න, කුසල් පුරන්න, නිවන් මඟ යන්න අවස්ථාව හදලා දුන්නු කුසල් ධර්මයෙන් තමයි අපට දම් පින්කම් සිදු කරගෙන මේ ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව, වපසරිය, සුදුසු ප්‍රදේශයක උප්පත්තිය මේ ධර්මතා ලැබෙන්නේ. ඉතින් පින්වත්නි මෙන්න මෙහෙම දීර්ඝ වශයෙන් කරුණු කියන්න දෙයක් නැහැ. අපේ මේ පින්වත් හැමදෙනාටම දැන් තේරෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මුලයි, මැදයි, අගයි කියන මේ තුන් තැන එකට සම්බන්ධයි. මුල අයින් කරලා මැද විතරක් ඉඳගෙන මේ ධර්මය අවබෝධ කරන්නත් බෑ. මුලයි මැදයි අයින් කරලා අග කොටස විතරක් අරගෙන මේ ධර්මය අවබෝධ කරන්නත් බෑ. මේ ධර්මතා ඔක්කොම එකකට එකක් උපකාරයි. හරියට පලංචියක් වාගේ පලංචි එකෙන් එක උඩට අමුණමින් උඩට යනකොට යට තියෙන පලංචියේ දැන් වැඩක් නැහැ කියලා ඒ පලංචිය ගැලෙව්වොත් උඩ තියෙන පලංචි ටික සේරම කඩාගෙන බිමට වැටෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් දැන් මනුෂ්‍ය ජීවිතයක්ද ලැබුවා, ඒ වගේම මම ප්‍රඥාවද ලැබුවා, බුද්ධ ශාසනයක්ද ලැබුවා. දැන් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට මට වපසරියද ලැබුණා. ඒ නිසා දැන් මං දන් දීලා වැඩක් නැහැ, සිල් අරගෙන වැඩක් නැහැ, ගුණ පිළිවෙත් පුරලා වැඩක් නැහැ. මේ ආදි වශයෙන් කුසල් නොකර හැරියොත් ඒ කුසලයේ මත පිහිටා සිටගෙන තමයි ඔබට මේ සියලුත් කාරණා ලැබිලා තියෙන්නේ. ඉතින් අර යට පලංචිය ගැලෙව්වා වාගේ, එතකොට උඩ පලංචි ටික බිමට වැටෙනවා වාගේ තමන් යන නිර්වාණ ගාමිනී ප්‍රතිපත්තියෙන් ඉක්මනටම බැහැර වෙනවා. සමහර විට සතර අපායට පවා යන අවස්ථා අපි දැකලා තියෙනවා. පින්වත්නි, ඒ නිසා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලා නොඑක ආකාරයෙහි දම් පින්කම් සිදු කරගන්න ගමම්ම මේ උතුම් පරම ගම්බීර ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය අනිකුත් පාරමී දහම් සියල්ලද සම්පූර්ණ කරගන්න ගමම්ම අපි හැමදෙනාම තම තමන්ට පුළුවන් හැටියට සමත විපස්සනා භාවනා වඩමින් නිවන් මඟ යා ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් පින්වත්නි, මම දැන් මේ පින්වතුන්ට දේශනා කළ පරිදි බුදුරජාණන් වහන්සේගේ දීර්ඝ වශයෙන් දේශනා කරන මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව හෙවත් සාමුක්ඛංශික ධර්ම දේශනාව අහලා නිවන් අවබෝධ කරගන්න මාර්ගඵල ලබන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ කියන චරණ පාක්ෂික කුසල් ප්‍රමාණයත් ඒ වගේම ප්‍රඥා පාක්ෂික කුසල් ප්‍රමාණයත් කියන මේ දෙපැත්තම සමබරව සම්පූර්ණ කරගෙන තියෙන්න ඕනේ. එතකොට තමයි පිපෙන තරමටම වැඩුණා වූ මලකට හිරු රැස් වැටුණු ගමන් මේ මල පිපෙනවා වාගේ
හේතු සම්පත්තියනේ සත්වයාට බුදු කෙනෙකුගේ සද්ධර්මය ඇහුණු ගමම්ම නිවන් අවබෝධ වෙන්නේ. ඉතින් බුදු කෙනෙකුගෙන් ඇහුණත් ශ්‍රාවකයෙකුගෙන් ඇහුණත් දෙවියෙකුගෙන් බ්‍රහ්මයෙකුගෙන් ඇහුණත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි ඇහෙන්නේ. දේශනාව නෙවෙයි වැදගත්. දේශනාවෙන් පෙන්වලා දෙන ධර්මයයි වැදගත්. ඉතින් කාගෙන් මේ දේශනාව ඇහුණත් එයින් පරම ධර්මය නම් පෙන්වා දෙන්නේ. ඔහුට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැන් අපට මේ පෙන්වා දුන්නු කාරණාව මං හිතන්නේ අපේ පින්වත් හැම දෙනාටම වැටහුණා. මේක මේ සත්‍ය දේශනාවට ඍජුවම සම්බන්ධ වෙනවා. මොකද මේ උතුම් පරම ගම්බීර ධර්මයන් දැන ඉගෙන ගන්න කෙනෙකුට මාන්නයක් ඇති වෙනවා નિરાයාසයෙන්ම. දැන් මම මේ පරම ගම්බීර ධර්මය දන්නවා. මේ ධර්මය මනසිකාර කළාම මට ඉක්මනින්ම රහත් වෙන්න පුළුවන්. මේ ලෝකයෙන් මිදෙන්න පුළුවන්. මෙහෙම මනසිකාරය පැවැත්වුවොත් කෙලෙස් ගෙවෙනවා නේද? දුක පිරිසිඳ දැනෙනවා නේද කියලා මේ පරම ගම්බීර ධර්මය තේරෙන්න අර දාන සීල භාවනාදී අනිකුත් පින්කම් වලින් සමහර වෙලාවට ඈත්වීමක් සිද්ධ වෙනවා. එහෙම වෙන්නේ මාන්නය සිතේ ඇති වෙන නිසා, මේ ධර්මය වැරදි පැත්තකින් අල්ලගත්තු නිසා. ඉතින් එහෙම වුණොත් අපරාධේ මේ ජීවිතේ ලබන්න තියෙන මාර්ගඵල නොලැබී යනවා. එනිසා පින්වත්නි කිසි කෙනෙක් අන්තගාමී වෙන්න එපා. මැදුම් පිළිවෙතට එන්න. මේ මැදුම් පිළිවෙතේ ගුණ පිළිවෙත් පුරාගෙන අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම යා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඉතින් අද දවසේ අපේ පින්වත් හැමදෙනාම අපි මේ ඉගෙන ගන්න යන අවබෝධ කර ගන්න යන වටිනා පරම ගම්බීර සද්ධර්මය අපට අවබෝධ වෙන්න බාධක වෙන කාරණයක් තමයි අද දවසේ ඉගෙන ගත්තේ. ඉතින් ඒ බාධක සියල්ල මග හැරගෙන ජය අරගෙන නිදහසේ සැනසille උපේක්ෂා සහගත සිතක අන්තගාමී නොවි ඇලීම් ගැටීම් වලින් තොරව ලෞතර බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් සත් ධර්මය අවබෝධ කරගන්නට අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත්නි කෙනෙක් හිතන්න